අයිබෝවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි ලෝකයේ දෙසට සිව් දෙසෙන් හැමදාමත් ඔබේ අවධානය යොමු කරනවා සහ ඔබේ දැනුම අවබෝධය වර්ධනය කරනවා ලෝකයේ පිළිබඳව හැමදාමත් උදෑසනින්ම. අපි අදත් අවධානය යොමු කරන්නේ ඊයේ දවසේදී අපි සිව් දෙසෙන් ඔබට ගෙනාවු තුරුතුරු වලට එහා ගිය වැඩි යමක් අද දවස තුල වාර්තා වෙලා තිබෙනවා. ඊයේ අපි කතා කරපු ප්‍රෝටීන් වල අද දවස වෙන විට මොහොතින් මොහොත තත්පරෙන් තත්පරේ වාර්තා වුණු නවතම තොරතුරු මොනවාද කියලා පිරික්සන්නට අදත් පැමිණ සිටිනවා මැදිරියට ප්‍රවීණ විදෙස් විචාරක මාධ්‍යවේදී විජය දිසානායක. විජය අයිබෝන්. අද විජය සූදානම් ඔබට විග්‍රහ කරන්නට තොරතුරු ගණනාවක්. ඒ තොරතුරු වල පෙළ ගැස්ම කොහොමද? අපි ප්‍රථමයෙන් මේ පිළිබඳව මේ දිනවල වැඩි අවධානයක් යොමු කරන්නේ මේ යුක්‍රේන රුසියා අර්බුදය පිළිබඳව. මේ නිසාවෙන් ගෝලීය වශයෙන් ආර්ථික, සමාජීය, දේශපාලන කියන ක්ෂේත්‍රවල සිදුවෙන වෙනස්කම් පිළිබඳව අපි සිව්දෙසෙන් ඔබේ අවධානය යොමු කරනවා. දැන් අපි කියන්නේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කළා තිබෙනවා. ඒ තමයි යුක්‍රේනයේ කටයුතු වලට අතපොවන විදේශීය බලවත් රාජ්‍යයන්ට අනතුරු ඇඟවීමක් තමයි මේ නිකුත් වෙලා තියෙන්නේ. ඔව් බියන්කා දැන් බදාදා දින ඊයේ දිනේ මේ අපිට වාර්තා වුණා රුසියාව දකුණු දිග යුක්‍රේනයේ මේ බටහිර රටවල් විසින් යුක්‍රේනයට සපයන ලද අවි ගබඩාවකට එල්ල කළ ප්‍රහාරයක් පිළිබඳව. ඉතින් පැහැදිලි දැන් මේ යුද්ධයේ මේ බලතුලනය වෙනස් කිරීම සඳහා බටහිර බලවත් රාජ්‍යයන් විශේෂම නේටෝ එහෙම නැත්නම් උතුරු ඇට්ලාන්තික ගිවිසුම් සංවිධානය මේ වෙන විට යුක්‍රේනයට ඉතාමත්ම මේ විශාල වශයෙන් අවි ආයුධ ලබා දෙමින් සිටිනවා. එතකොට බටහිර සැලසුම්කරුවන්ගේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මේක දිග්ගැස්සුණු සංග්‍රාමයක් බවට පත් කිරීමට. මොකද අවසාන විනිශ්චයේදී රුසියානු ආර්ථිකය දුර්වල කරලා රුසියාව කියන මේ බලවත් රාජ්‍ය අස්ථාවර කරලා රුසියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සිදු කිරීම සඳහා දරන ප්‍රයත්නයක් හැටියට මේ යුක්‍රේන සංග්‍රාමය කෙනෙකුට අර්ථ දක්වන්නට පුළුවන්. හැබැයි අපි අමතක නොකළ යුතුයි මේ රුසියාව කියන්නේ ලෝකයේ න්‍යෂ්ටික බලවතෙක්. ඇමරිකා එක්සත් ජනපදයට සමානව සමහරට ඇමරිකා එක්සත් ජනපදයට වඩා භයානක න්‍යෂ්ටික අව්‍යවලට රුසියාව හිමිකම් කියනවා. මොකද මේ රුසියාව කියලා අපි හඳුන්වන්නේ පැරණි සෝවියට් සංගමය 1991 වසරේ සෝවියට් සංගමය බිඳවැටුණාට පස්සේ මේ සෝවියට් සංගමයට අයත් පැවති ප්‍රධානතම රාජ්‍ය හැටියට තමයි මේ සෝවියට් ෆෙඩරේෂනයට ව්ලාදිමිර් පුටින් නායකත්වය ලබා දෙන්නේ. ඉතින් පුටින්ගේ මේ අනතුරු ඇඟවීම මේ යුක්‍රේන සංග්‍රාමය හා සම්බන්ධව ගත්තොත් එම රුසියාව මේ අපේක්ෂා කළ ආකාරයට මේ සංග්‍රාමය ක්‍රියාත්මක වනවද කියන කාරණය පිළිබඳව කුකුසක් මේ වෙන විට ඇති වෙලා තිබෙනවා. මොකද අර මුලින් කියපු මේ බටහිර බලවත් රාජ්‍යයන් යුක්‍රේනයට ලබා දෙන ආධාර තුල රුසියාව අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රතිරෝධයක් මේ වෙන විට යුක්‍රේන හමුදාවන්ගෙන් එල්ලවනවා. ඉතින් මේ පසුබිම තුල කිසියම් ආකාරයකට මේ පුටින්ට අපේක්ෂා භංගත්වයක් ඇතිව තිබෙන බවක් ඔහුගේ මේ ප්‍රකාශයෙන් දකින්නට පුළුවන්. ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී රුසියානු ජනතා නියෝජිතයන් හමුවේ අදහස් පළ කරමින් පුටින් අනතුරු ඇඟවීමක් කළා. යුක්‍රේනයේ කටයුතු වලට අතපොවන බටහිර රටවලට අකුණු සැරක වේගයෙන් යුදමය ප්‍රතිචාරයක් දැක්වීමට Taman පසුබට නොවන බව මේක ඉතාම දැඩි අනතුරු ඇඟවීමක්. මේ අනතුරු ඇඟවීම තුල රුසියාව නොකියා කියනවා තමන් සතුව තිබෙන මේ බැලිස්ටික මිසයිල සහ න්‍යෂ්ටික අවි පිළිබඳව තමයි ඔහු මෙහිදී අදහස් කරන්නේ. පුටින් කිව්වා මේ අපි ඒ පිළිබඳව පුරාජේරු කියන්නේ නැහැ. අවශ්‍ය වුණොත් අපි ඒවා භාවිත කරනවා. හැමෝම දන්නවා ඒ පිළිබඳව. අපි මේ සම්බන්ධයෙන් දැනටමත් තීරණයක් ගෙන අවසන් කියලා. එතකොට ඔහු නිශ්චිතව දැක්ුවේ නෑ මේ කුමන අවිද යොදාගන්නේ කියන කාරණය පිළිබඳව. නමුත් අපි දැක්කා රුසියාව මේ සර්මාට් කියලා අන්තර් මහද්වීපික බැලිස්ටික මිසයිලයක් මෑතකදී අත්හදා බැලුවා. මේ එක් මිසයිලයකට පුළුවන් න්‍යෂ්ටික යුද ශීර්ෂ 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රැගෙන ගමන් කිරීමට යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරනවා මේ බැලිස්ටික මිසයිල්ට මේ අන්තර් මහද්වීපික බැලිස්ටික මිසයිල්ට ලෝකේ තවමත් ආරක්ෂණ පද්ධතියක් නොමැති බව. ඉතින් පුටින් ඒ වගේම මේ යුක්‍රේනයේ ආශ්‍රිතව Taman සිදු කරන මේක යුද්ධයක් හැටියට නෙමෙයි රුසියාව හඳුන්වන්නේ විශේෂිත වූ යුද
ක්‍රියාන්විතයක් හැටියට ස්පෙෂල් මිලිටරි ඔපරේෂන් එකක් හැටියට තමයි ඔහු මේක අර්ථ දක්වන්නේ. රුසියාවට ඓතිහාසික වශයෙන් අයත්ව පවතින ප්‍රදේශ යලි අත්පත් කර ගැනීමේ අරමුණු පෙරදරිව මේ සංග්‍රාමයේ දියත් කළ බව තමයි රුසියානු නායකයා ප්‍රකාශ කරන්නේ. ඒ අතර ඔහු නේටෝවට අයිති ජාතීන්ට සහ ඊට හිතවත් රටවල් යුක්‍රේනයේ වර්තමාන අර්බුදය උද්ගත කළ බවට පූටින්ගෙන් චෝදනාවක් එල්ල වෙනවා. ඉතින් ඒ අතරම මේ පුටින් ප්‍රකාශ කළ මේක ඉතාම වැදගත් මේ පවතින මේ ධනේශ්වර ආර්ථික ක්‍රමය යටතේ මේ අර අපි කතා කරනවා මේ නව යටත් විජිතවාදයක් පිළිබඳව නියෝ කොලෝනියලිසම් කියලා. පූටින් කිව්වා මේ රටවල් ඓතිහාසික වශයෙන් රුසියාවට සම්බන්ධ වෙලා සිටි රටවල් දන්නවා අපි වගේ රටක් මේ ස්වයං පෝෂිත රාජ්‍යයක්, සුවිශාල ජාතික රාජ්‍යයක්. ඔවුන් කල්පනා කරනවා මේ රාජ්‍ය පැවතීමත් Tamanට තර්ජනයක් හැටියට. මේක තමයි සත්‍ය. ඔවුන් තමයි ලෝකයට තර්ජන එල්ල කරන්න කියලා පුටින් ප්‍රකාශ කළා. මේ දකින්නේ සෙර්ගේ ලැව්රොව් රුසියානු විදේශ ඇමතිවරයා. ඉතින් රුසියාව මේ යුක්‍රේනය හා සම්බන්ධව Tamanගේ මේ සිදු කළ යුද මැදිහත් වීම තවදුරටත් සාධාරණීකරණය කරනවා. මොකද යම් හේකින් යුක්‍රේනයේ නේටෝවේ සමාජිකයෙක් බවට පත් වුණොත් එහෙම මේක රුසියාවට තර්ජනයක් හැටියට තමයි රුසියානු බලධාරීන් මේ සංග්‍රාම ප්‍රයත්න අර්ථ දක්වන්නේ. විශේෂයෙන්ම මේ ක්‍රයිමියා අර්ධද්වීපය කළු මුහුදේ සිටීම දිහා බැලුවට පස්සේ ක්‍රිමියා අර්ධද්වීපය යොදා ගනිමින් රුසියාව ආක්‍රමණය කිරීමේ බටහිර යුදමය සැලසුමක් පවතින බව රුසියාව ආරම්භයේ සිටම ප්‍රකාශ කරනවා. මේ නිසා තමයි ඔය අපි දකින්නේ ක්‍රිමියා අර්ධද්වීපයේ මේ රතු කවයකින් දකින්නේ. 2014 වසරේ රුසියාව ක්‍රිමියා අර්ධද්වීපේ Tamanගේ රටේ කොටසක් හැටියට ඈඳගත්ත. ඒ වගේම දැනට මේ යුක්‍රේනයේ කියව් පාලනයට එරෙහිව සටන් වැද සිටින ඩොන්බාස් කියලා හඳුන්වන මේ නැගෙනහිර දිග ප්‍රදේශයේ බෙදුම්වාදී කණ්ඩායම් වලටත් රුසියාව උදව් කරනවා. මොකද සාමාන්‍යයෙන් ඓතිහාසිකව ගත්තොත් එහෙම මේ මෑත ඉතිහාසයේ තුළ යුක්‍රේනය කියන රාජ්‍ය රුසියාව සහ නේටෝ රටවල් අතර මේ බෆර් සෝන් එකක් හැටියට තමයි භාවිත වුණේ. නමුත් යුක්‍රේනයේ රුසියාවට එරෙහිව නේටෝවට ඈඳා ගැනීමට බලවත් රාජ්‍යයන් දරන උත්සාහයේ අවසන් ප්‍රතිඵලය තමයි මේ සංග්‍රාමයක් හැටියට අද අපි දකින්නේ. ඒ අතරම බටහිර මාධ්‍ය වාර්තාවල මේ බටහිර බුද්ධ්‍යංශ වාර්තාවල සඳහන් වෙනවා ඩොන්බාස් ප්‍රදේශයේ ඔය රටේ නැගෙනහිර දිග ප්‍රදේශයේ යුක්‍රේනයේ රුසියාව මේ වෙන විට දියත් කොට ඇති මෙහෙයුම් ඉතාමත්ම මන්දගාමීව සිදුවන බවත් කුඩා ගම්මාන සහ නගර කිහිපයක් අත්පත් කර ගැනීම හැරුණු විට රුසියාව ප්‍රධාන ජයග්‍රහණ මේ කලාපය තුළ තවමත් වාර්තා නොකරන බවක් තමයි මේ බටහිර බුද්ධ්‍යංශ වාර්තාවල සඳහන් වන්නේ. එක පැත්තකින් මේකට හේතු හැටියට මේ වාර්තාවල දැක්වෙනවා දුර්වල මේ අනදීම, අනෙක් අතට බටයන් සහ යුද උපකරණ මේ ගැටුමේදී විනාශයට පත්වීම, අනෙක් අතට අයහපත් කාලගුණ තත්ත්වය සහ විශේෂයෙන්ම රුසියානු මේ හමුදාවන්ට එරෙහිව යුක්‍රේන හමුදාවන්ගෙන් එල්ලවන දැඩි ප්‍රතිරෝධය මේ සියලු කාරණා රුසියාවේ මේ පසුබැසීමට හේතුවක් බවට පත් ඇති බවක් තමයි මේ බුද්ධ්‍යංශ වාර්තාවල සඳහන් වන්නේ. මේ වන විට මේ මරියුපෝල් නගරයේ සිටි ඇතැම් හමුදා ඩොන්බාස් ප්‍රදේශයට පිටත් කොට ඇති බවක් වාර්තා වනවා. තවදුරටත් මරියුපෝල් නගරයේ ඔය අසෝස්ටාල් කියන මේ වානේ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තවමත් පිරිසක් යුක්‍රේන හමුදාවට පිරිසක් සිරව සිටින බවක් තමයි වාර්තා වන්නේ. ඒ අතර තවත් සාමාන්‍ය විසියන් 1000ක් පමණ මේ ප්‍රදේශයේ රැකවරණ ලබා සිටින බවක් වාර්තා වනවා. ඒ අතරම මේ යුක්‍රේනයට යාබදව පිහිටලා තිබෙන රුසියානු දේශ සීමාවේ පිපිරීම් කිහිපයක් ඊයේ දිනේ වාර්තා වූ බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ඒ අතර මේක දැන් මේක යුද්ධයේ අපි දන්නා මේ යුද්ධයක විවිධ පැතිකඩ තිබෙනවා. මේ පැතිකඩ අතර එක පැත්තකින් මේ ආර්ථිකයට සිදුවන බලපෑම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. අපි දන්නවා මේ රුසියාව කියන්නේ ලෝකයේ විශාලතම තෙල් සහ ගෑස් සැපයුම්කරුවෙක්. ඉතින් මේක මේ
ලෝක ආර්ථිකයට මේ යුද්ධය ඇති කරන බලපෑම සාමාන්‍යයෙන් යුද්ධයක් කියලා කියන්නේ ලෝක ආර්ථිකය හා සම්බන්ධව ගතොත් විශාල කම්පනයක් ඇති කරන සිදුවීමක්. ඇමරිකා එක්සත් ජනපදය වියට්නාමයට එරෙහිව දියත් කළ සංග්‍රාමය ඇමරිකා එක්සත් ජනපදය මූල්‍යමය වශයෙන් අස්ථාවර කිරීමට හේතු වුණා. ඒ වගේම 1950-53 උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පැවති යුද්ධය මේක අතිමහත් විනාශයක් මේ රටවල් දෙකටම අත් කර දුන්නා. ඒ වගේම 1973 ඔය ඊශ්‍රායලයේ සහ අරාබි රටවල් අතර ඇති වුණු යොම් කිපුර් යුද්ධය මේකත් මේ කලාපයේ වශයෙන් ගත්තොත් විශාල ආර්ථික බලපෑමක් එල්ල කළා. මොකද මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම මේක තමයි යුද්ධයක ඊටාම මේ ජන ජීවිතයට බලපාන ප්‍රධානම කාරණේ බවට පත්වන්නේ. මොකද ලෝකයේ මේ තැවැන්ත ගෑස් සහ ස්වභාවික වායු අපනයන කරුවක හැටියට රුසියාව සහ යුක්‍රේනය අනෙක් අතට මේ රටවල් දෙක ධාන්‍ය නිෂ්පාදනය හා සම්බන්ධව ගත්තත් ලෝකයේ ප්‍රධානතම නිෂ්පාදකයින් දෙදෙනෙක් සැපයුම්කරුවන් දෙදෙනෙක්. ඉතින් මේ දෙපාර්ශවයේ එකට එකතු වෙන යුද්ධයක් එක පැත්තකින් භාණ්ඩ මිල ඉහළ යාමට හේතුවක් වෙනවා. ඒ වගේම වඩාත් බරපතලම කාරණේ තමයි මේ යුද්ධය විසින් දැනටමත් ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරලා විශාල වශයෙන් මේ සංවර්ධනය වෙමින් පවතින සහ නැගී යන සංවර්ධිත රටවල් අතර ඉතාම මේ පීඩාකාරී තත්ත්වයන් නිර්මාණය කරලා තිබෙනවා. අනෙක් අතට අපි අමතක නොකළ යුතුයි යුක්‍රේනය රුසියාව මේ යුක්‍රේනයට එරෙහිව මේ සංග්‍රාමයේ දියත් කිරීමට පෙර වසර 2ක කාලයක් ලෝකය COVID-19 වසංගතයේ ආර්ථික බලපෑමෙන් යථා තත්ත්වයට පැමිණෙමින් තිබුණේ. එතකොට මේ COVID-19 වසංගතය නිසා අපි දන්නවා ලෝකයේ සැපයුම් දාමයන්ට විශාල බාධාවන් එල්ල වුණා. සැපයුම් කඩාකප්පල් වුණා. උද්දමනය අනපේක්ෂිත ලෙස ඉහළ මට්ටමකට ආවා. ඒ වගේම හැම රටකටම සිද්ධ වුණා තමන්ගේ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරන්නට මේ අර්බුදවලට මුහුණ දීම සඳහා බොහෝ රටවලට ණය ගෙවීම් පැහැරීමට සිදු වුණා. ඉතින් මේ සියලු කාරණා ගත්තට පස්සේ අනෙක් අතට මේ අපි දැක්කා චීනයත් ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති වුණු මේ වෙළඳ යුද්ධයත් ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කළා. ඉතින් ඒ අනුව ගත්තොත් එහෙම මේ යුක්‍රේන යුද්ධය දැනට ලෝක ආර්ථිකය කෙරෙහි ඇති කරලා තිබෙන බලපෑම විශේෂඥයන් කියනවා මේ ප්‍රධාන channels ප්‍රධාන ద్వාර පහක් කරා ක්‍රියාත්මක වෙනවා කියලා. මේක ඇත්තටම මේ පීඩාකාරී තත්ත්වයන් එක්ක තමයි ලෝකයට ඉදිරියේ ගමන් කරන්නට සිද්ධ වෙන්නේ. එකක් තමයි භාණ්ඩ මිල ඉහළ යාම. අනෙක් අතට මේ වෙළඳාවට සිදුවන බාධාවන් ලෝකේ පුරා දැඩි මූල්‍ය අස්ථාවරත්වයක් උද්ගත වෙනවා. මේ සියල්ලකට වඩා විශාල මානුෂවාදී අර්බුදයකුත් සරණාගතයන් පිරිසකුත් නිර්මාණය කරලා තිබෙනවා. අනෙක් අතට මේ සංග්‍රාමයට දක්වන ප්‍රතිචාරය මේ සම්බාධක පැනවීම අද ඇත්තටම ගත්තොත් එහෙම මේ යුක්‍රේනයට එරෙහිව රුසියාව දියත් කර සංග්‍රාමයට වඩා මේ සංග්‍රාම ප්‍රයත්නය මුල් කරගෙන රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක ලෝක ආර්ථිකයට ඉතාමත්ම විනාශකාරී බලපෑම් එල්ල කොට ඇති බවක් අපිට දකින්නට පුළුවන්. මේත් එක්කම පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් අපනයනය නතර කරන්නට රුසියාව පියවර ගත්තා. දැන් ඒ තීරණයේදී රුසියාව පෙන්වලා දෙන්නේ Tamanට මේ කියන රාජ්‍යාන්තක ගෑස් සඳහා රුසියානු මුදල් ඒකකෙන් මුදල් නොගෙවීම තමයි ඊට හේතුව කියලා. කෙසේ නමුත් මේ මුල් කරගනිමින් රුසියානුවන්ට මේ වෙනකොට චෝදනා එල්ල කරනවා යුරෝපා සංගමයෙන්. ඒ තමයි රුසියාව මේ කාරණේ Taman සතු බල ශක්තිය යුදමය අවියක් වශයෙන් භාවිතා කරන බවට. යුරෝපා මේ මහකොමසාරිස්වරිය උර්සුලා වොන්ඩලෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා මේ රුසියාව යුරෝපා සංගමයට අයත් රටවල් වලට ගෑස් සැපයීම නතර කිරීමට ගත් තීරණය විශේෂම පෝලන්තය සහ බල්ගේරියාව මේ ගත් තීරණය කිසිසේත් පිළිගත නොහැකි බව. ඒ වගේම අය චෝදනා කරනවා මේ රුසියාව ඇතැම් රටවල් බ්ලැක්මේල් කරනවා කියලා කියනවා මේ ගර්හාවට ලක් කිරීම සඳහා මේ ගෑස් සැපයීම අවියක් ලෙස භාවිත කරන බවට. ඉතින් මේ යුරෝපා සංගමේ මහකොමසාරිස්වරියගේ මේ ප්‍රකාශය ප්‍රධානම හේතුව තමයි පසුගිය මාසයේ රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ප්‍රකාශ කළ තමන්ට මේ සතුරු රටවල් ඔකේ unfriendly countries තමන්ට සතුරු රටවලට රුසියාවෙන් ගෑස් මිලදී ගන්නා විට රුසියාවේ මුදලින් ඒ කියන්නේ රූබලෙන් ගෙවීම් සිදු කළ යුතුයි කියලා.
ඉතින් ඒ අනුව තමයි රූබලයෙන් ගෙවීමට අසමත් වීම මුල් කරගෙන තමයි පෝලන්තයට සහ බල්ගේරියාවට ඊයේ දිනේ ගෑස් සැපයීම නතර කිරීමට රුසියාව පියවර ගත්තේ. ඉතින් යුරෝපයේ ගෑස් මිල අතරම යුරෝපයේ පමණක් නෙමෙයි ලෝකයේ ගෑස් සහ තෙල් මිලට මේ යුක්‍රේන අර්බුදය කොහොමද බලපෑම් ඇති කරන්නේ මේක ඉතාම කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. රුසියාවේ මේ ගෑස් ප්‍රධාන සැපයුම්කරු තමයි ගෑස්ප්‍රොම් කියන ආයතනයේ රජයේ යටතේ පවත්වාගෙන යන බලශක්ති සමාගමක්. මේ සමාගම තමයි ස්වභාවික වායු පෝලන්තයට සහ බල්ගේරියාවට සැපයුම නතර කිරීමට තීරණය කරේ. ඒත් සමගම ක්‍රෙම්ලිනය සහ යුරෝපය අතර බලශක්ති සැපයුම හා සම්බන්ධව අර්බුද වඩාත් තීව්‍ර වන බවක් අපිට දකින්නට පුළුවන්. ඒ අනුව මේ ගෑස් අර්බුදය දැන් යුරෝපයට පොදුවේ බලපාන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දැන් අපි බැලුවොත් එහෙම මේ යුරෝපයේ රටවල් මේ මෙතෙක් කල් ගෑස් සඳහා ගෙව්වේ එක්කෝ යූරෝ මුදලින් නැත්නම් ඇමරිකානු ඩොලරෙන්. එතකොට දැන් වෙනත් ආකාරයකට මේ ගෙවීම් සිදු කිරීමට මේ රටවලට සිදු වෙලා තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය මේ බොහෝ දුරට මේ යුරෝපයට තමයි මේ අර යටිතල ව්‍යුහ පහසුකම් සකස් වෙලා තිබෙන රුසියානු ගෑස් නල මාර්ග පද්ධති ඔස්සේ තමයි යුරෝපයට ගමන් කරන්නේ. දැන් රුසියාවට මේ යුරෝපයට ගෑස් සැපයීම නතර වුණාට රුසියාවට විකල්ප මාවක් තිබෙනවා. එක පැත්තකින් චීනය අනෙක් අතට රුසිය මේ ඉන්දියාව වගේ රටවල් තවදුරටත් රුසියානු ගෑස් වලට වෙළඳපළක් වශයෙන් පැවතුනත් මේ සැපයීම හා සම්බන්ධ කාරණේදී තවමත් නැව්ගතව විශාල වශයෙන් ගෑස් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් නැහැ. ඉතින් මේ නිසා රුසියානු ගෑස් වෙළඳපළට නොපැමිණීම තුළ යුරෝපයට ඇතිබෙන මේ බලපෑම මගහරවා ගැනීම සඳහා ඔය රුසියානු තර්ජනවලට ලක්වන රටවලට සිද්ධ වන ලෝකයේ වෙනත් කලාපවල තිබෙන ගෑස් සැපයුම්කරුවන් වෙත යොමු වන්නට. ඉතින් ඒකේ අපි දන්නවා එතකොට භාණ්ඩය සඳහා තිබෙන ඉල්ලුම ඉහළ යන විට අනිවාර්යයෙන්ම මිල ඉහළ යාමක් දකින්නට පුළුවන්. දැන් රුසියාව බැලුවොත් එම් රුසියාවේ මේ යුරෝපයේ ගෑස් වලින් 40%ක් රුසියාව තමයි සපයන්නේ. ඒ වගේම තෙල් වලින් 25%ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුසියාවට ගෑස් සහ තෙල් සැපයීමෙන් යුරෝපයෙන් පමණක් ලැබෙනවා දවසකට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 850ක මුදලක්. ඉතින් ඒකෙන්ම පේනවා මේ රුසියාව දුර්වල කිරීමේ බහුදේශපාලනික අවශ්‍යතාව කුමක්ද කියන කාරණය පිළිබඳව. ඉතින් සාමාන්‍යයෙන් මේ යුරෝපයේ රටවල් වලට එක විට මේ රුසියානු ගෑස් සහ තෙල් වලින් නිදහස් වීම හැකියාවක් නැහැ. මේක පියවරෙන් පියවර ගත යුතු ක්‍රියාමාර්ගයක්. හැබැයි රුසියාව දැන් තමන්ට අර අන්ෆ්‍රෙන්ඩ්ලි කන්ට්‍රීස් හැටියට හඳුන්වන රටවල් මේ සම්බාධක පැනවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සමග සන්ධානගත වූ රටවල් ඉලක්ක කරගෙන රුසියාව දැන් ඒ රටවල් වලට එරෙහිව ඇත්තටම අවියක් ලෙස මේ ගෑස් සැපයීම යොදා ගන්න බවක් දකින්නට පුළුවන්. මම අර මුලින් කියපු කාරණේට අපව යමු වුණොත් එහෙම මේ සාමාන්‍යයෙන් තෙල් කියන එක නම් නෞකා වලින් ලෝකේ ඕනෑම කලාපයකට රැගෙන යන්නට පුළුවන්. ඉන්දියාවට, චීනයට, රුසියාවට පුළුවන් මේ තෙල් සැපයීම ලබා දෙන්නට. එතකොට දැන් මේ රටවල් අපි දන්නවා මේ බලශක්ති පිපාසයෙන් පෙළෙන රටවල්. හැබැයි ගෑස් පිළිබඳ කාරණේට යමු වුණොත් එහෙම ගෑස් නල මාර්ග ප්‍රධාන වශයෙන් එළලා තිබෙන්නේ උතුරු දිග රුසියාවේ යමාල් අර්ධද්වීපයේ සිට යුරෝපයට ප්‍රවාහනය කිරීම සඳහා. ඉතින් එතකොට මේවා මේ චීනය සම්බන්ධ කරගෙන මේ නල මාර්ග ඉදිවිලා නැහැ. ඉතින් එතකොට රුසියාවට අර නෞකා වලින් ඔය ලික්විෆයිඩ් ගෑස් අපනයනය කිරීම සඳහා ඊටාම සීමිත පහසුකම් ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඉතින් එතකොට යුරෝපයට දැන් මේ ගෑස් සැපයීමට එල්ලවන බලපෑම් රුසියාවේ ස්වභාවික වායු නැතුව යුරෝපයට කොච්චර කාලයක් අර සර්වයිව් වෙන්න පුළුවන් වේද, රඳා පවතින්නට පුළුවන් වේද කියන කාරණේ පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. ඉතින් මේකේ අවසාන කාරණේ තමයි දැන් ඔය ජර්මනිය වගේ රටක් ගත්තොත් එimhe ජර්මනිය තමයි යුරෝපා මහද්වීපයේ විශාලතම ආර්ථිකය. ජර්මනු ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් රඳා පවතින රුසියානු බලශක්තිය මත. එතකොට දැන් මේ අර්බුදයේ බලපෑම නිසා මේ වසරේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෝක බැංකුව වගේ ආයතන එක පැත්තකින් යුරෝපයේ ආර්ථික
ආර්ථිකය හා පිළිබඳව තමන්ගේ ප්‍රක්ෂේපන සහ පොදුවේ ගත්තොත් මුළු මහත් ලෝකයේ ආර්ථික වෘද්ධිය පිළිබඳව තමන්ගේ ඉදිරිපත් කරපු මේ ප්‍රක්ෂේපන වෙනස් කිරීමට අඩු කිරීමට ඔවුනට සිද්ධ වෙලා තිබෙනවා. අපි ගෝලීය වශයෙන් ගත්තහම මේ පසු කරන්නේ තරම් හොඳ කාල පරිච්ඡේදයක් නම් නෙමෙයි. අපි ආර්ථිකමය වශයෙන් බලශක්ති ක්ෂේත්‍රය ගත්තත්, මූල්‍ය ක්ෂේත්‍රය ගත්තත්, දේශපාලන අතින් ගත්තත් අපි අර්බුදකාරී තත්ත්වයන්ට ගෝලීය වශයෙන්ම මුහුණ පාන යුගයක තමයි අපි කල් ගෙවන්නේ. දැන් විශේෂඥයන් අනතුරු ඇඟවීමක් නිකුත් කරනවා. ඒ තමයි අපි කෙමෙන් දරුණු ආහාර අර්බුදයක් කරා ගමන් කරන බවට. මේක perfect storm කියලා හඳුන්වන්නේ. මම හිතන්නේ මේකට ඉතාම වැදගත් ලිපියක් තියෙනවා towards a global food disaster. මේකත් අර බලශක්තිය හා සම්බන්ධ ඒ වගේම ලෝකයේ මේ ලෝක ආර්ථිකය හා සම්බන්ධ විශේෂඥයෙකු වන විලියම් F. එන්ඩාල් කියන මේ ලෝක ප්‍රකට විශේෂඥයා තමයි මේ අනාවැකිය පළ කරන්නේ. ඔහු ප්‍රකාශ කරනවා මේ වසර අගභාගයේ වන විට ලෝකයේ පුරා ඉතාම දරුණු ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා කියලා. මේ යුක්‍රේන අර්බුදය මුල් කරගෙන එක පැත්තකින් මේ යුද ගැටුම අනෙක් අතට දැන් මේ යුද ගැටුම හා සම්බන්ධව අපි දන්නේ මේ යුද්ධයේ දිශානතිය කුමක් වේවිද කියන එක. ඒවා අමතක කරත් දැනට මේ යන විදිහට මේ ලෝකයේ ආහාර සැපයුම් දාමයට එල්ල වී ඇති බලපෑම අනෙක් අතට බටහිර සම්බාධක නිසා රුසියාවට ලෝකයේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු වන ආහාර සැපයුම් කරුක වන රුසියාව ඉලක්ක කරගෙන එල්ල කරපු සම්බාධක ලෝක ආර්ථිකයට ඇති කරන බලපෑම විශේෂයෙන්ම ලෝකයේ ආහාර මිල ඉහළ යාමට හේතු වන අනෙක් අතට මේ ලෝකේ පොහොර මිලට ආහාර නිෂ්පාදනයට සහ පොහොර මිලට එල්ලවන බලපෑම පිළිබඳව විලියම් එන්ඩාල් ප්‍රකාශ කරනවා. මේකෙන් අති භයානක බලපෑමක් සිද්ධ වෙනවා කියලා. මේ ක්‍රියාවලිය හැබැයි ඔහු කියන්නේ පටන් ගත්තේ ඔය මේ යුක්‍රේන අර්බුදයේ ආරම්භ වීමටත් පෙර ආතුව බව තමයි එන්ඩාල් කියන්නේ. මොකද ඔහු උදාහරණ වශයෙන් දක්වනවා මේ ඇමරිකා එක්සත් ජනපදය මේ රසායනික පොහොර නැව්ගත කිරීම මේ සමාවෙන්න මේ ප්‍රවාහනය කිරීමට අදාළ බහණ්ඩ ප්‍රවාහන දුම්රිය වලට බාධාවන් එල්ල කළ බවට විලියම් එන්ඩාල් චෝදනාවක් කරනවා. එතකොට ඔහු කියන්නේ මේක කෘත්‍රිම වශයෙන් ලෝකය තුල නිර්මාණය කරන අර්බුදයක් කියලා. ඉතින් මේ අනුව දැන් බොහෝ රටවලට සිද්ධ වෙනවා මේ ආහාර සැපයුම හා සම්බන්ධව එක පැත්තකින් මේ එල්ලවන බාධාවන් පිළිබඳව අවධානය යොමු කරන්නට අනෙක් අතට තම තමන්ගේ රටවල ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීමට විශේෂයෙන්ම ආසියානු කලාපයේ අග්නිදිග ආසියාතික කලාපයේ මේ කලාපයේ ගත්තොත් ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් තමන්ගේ කැලරි ලබා ගන්නේ මේ සහල් වලින්. මේක තමයි ප්‍රධානම ආහාරය බවට පත්වන්නේ. විශේෂයෙන්ම දැන් ඔය අග්නිදිග ආසියාවේ වියට්නාමයේ සහ තායිලන්තයේ තමයි ලෝකයේ දෙවන සහ තුන්වන විශාලතම සහල් අපනයනකරුවන්. මේ කලාප ඉන්දියාව තමයි ලෝකයේ අංක 1. ඉතින් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම සමස්තයක් හැටියට අග්නිදිග ආසියාතික කලාපයේ තමයි ලෝකයේ ආහාර අපනයනෙන් 40%කට පමණ දායකත්වයේ දක්වන්නේ. හැබැයි දැන් තිබෙන ගැටලුව තමයි ජනගහනයේ ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමත් සමගම වගා බිම් ප්‍රමාණයේ සීමා වීම, අනෙක් අතට දේශවිනික විපර්යාසයෙන් එල්ලවන බලපෑම, අනෙක් අතට මේ අස්වැන්න හා සම්බන්ධව පවතින ගැටලු දැන් පොහොර ගැටලුව මුල් කරගෙන ආහාර අස්වැන්න මේ මුළු මහත් කලාපයේම අඩුවීමක් දකින්නට පුළුවන්. ඒ අනුව මේ ඉදිරි කාලය තුල මේ කලාපයේ ජනතාවට සමන අග්නිදිග ආසියාතික කලාපයේ ඉන්නවා බියංකා මිලියන 660ක පමණ පිරිසක්. දේශවිනික විපර්යාසයෙන් විශාල බලපෑමක් මේ කලාපයට එල්ලලා තිබෙනවා. දැන් විශේෂඥයන් අනතුරු අගවනවා මේ කලාපයට සාමාන්‍යයෙන් මේ සංඛ්‍යාලේඛන වල සඳහන් වෙනවා ඔය ඉන්ටර්නැෂනල් රයිස් රිසර්ච් ඉන්ස්ටිටියුට් කියලා ආයතනයක් තිබෙනවා. අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය. සාමාන්‍යයෙන් මේ සෙල්සියස් අංශක 1කින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියොත් එහෙම ආසියාවේ සහල් අස්වැන්න 20%කින් අඩු වෙනවා කියලා. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා මේ ක්ලයිමේට් චේන්ජ් එක, දේශගුණික විපර්යාසය සහ ආහාර අස්වැන්න අතර තිබෙන සම්බන්ධතාව මොන වගේද කියලා.
සාමාන්‍යයෙන් ඉදිරියේදී එන මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා වෙනකොට අපිට පුළුවන් කල්තියා ඒ සඳහා සූදානම් වෙන්න ගෝලීය වශයෙන් සහ සමාජීය වශයෙන් ඒ සඳහා හොඳ සූදානමක පසුවීමේ හැකියාවක් පවතිනවා. දැන් අපිට වාර්තා වෙන්නේ බලශක්තිමය ක්ෂේත්‍රයේ පවතින ඉදිරි අභියෝග සඳහා පෙර සූදානමක් වශයෙන් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ තිබෙනවා. නව වැඩපිළිවෙලක් ඉතාලියෙන් තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. ඔව් මේ ඉතාලි අගමැති මේ මාරියෝ ඩ්‍රාගි ඔහු තමයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තින්නේ. මේක හඳුන්වන්නේ මේ තර්මෝස්ටැට් කියලා. අපේ සාමාන්‍යයෙන් බලශක්ති භාවිතයෙන් විශාල ප්‍රමාණයක් අපි වැය කරනවා මේ වායු සමීකරණ යන්ත්‍ර සඳහා. ඒක පැත්තකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට මේ වායු සමීකරණ වල අවශ්‍යතාව වැඩි වෙනවා. වායු සමීකරණ වැඩි වශයෙන් භාවිත කරනකොට පෙරලා හරිතාගාර වායු විමෝචනයට ඒක දායක වෙනවා. මේක කියන්නේ අර ඉංග්‍රීසියෙන් විෂස් සර්කල් එකක්. මේක විෂම චක්‍රයක් නිර්මාණය කරනවා. ඉතින් දැන් මේ විෂම චක්‍රය මේන් සිදුවන බලපෑම අවම කිරීම සඳහා ඉතාලිය තීරණය කළ තිබෙන එකක් තමයි මේ වායු සමීකරණ යන්ත්‍ර වඩාත් කාර්යක්ෂමව භාවිතා කරන්නට. මොකද අඩු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයක් සිදු කරන ආකාරයට මේ වායු සමීකරණ යන්ත්‍රවල කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම. නමුත් ඒක මේ තාක්ෂණික අභියෝගයේ ජය ගැනීම තරම් පහසු නෑ. අනෙක් අතට ඊළඟ කාරණේ තමයි මේ වායු සමීකරණ යන්ත්‍ර භාවිතයේදී අපි එක පැත්තකින් අර මේ ඒකේ උෂ්ණත්වය පාලනය කිරීම. ඒ අනුව සෙල්සියස් අංශක මේ ග්‍රීස්ම ඍතුවේ සෙල්සියස් අංශක 25ටත් ඒ වගේම සීත ඍතුවේ සෙල්සියස් අංශක 19ටත් අඩු මට්ටමක වායු සමීකරණ යන්ත්‍ර වල උෂ්ණත්වය පවත්වාගෙන යා යුතු කියලා තමයි මේ වැඩි මට්ටමක ඊට වඩා අඩු කරන්නට බෑ. ග්‍රීස්ම ඍතුවේ 25ක් සීත ඍතුවේ 19ක මට්ටමකට වායු සමීකරණ යන්ත්‍ර පවත්වාගෙන යා යුතුයි. මේක පාසල් වලට රජයේ කාර්යාලවලට පමණක් නෙමෙයි නිවාසවලටත් මෙය බලපාන බව තමයි මේ වාර්තාවේ සඳහන් වන්නේ. මේ විදිහට අපිට අභියෝගයන් පිළිබඳව පෙර දැනුම් දීම් ලැබෙනකොට ඒ සඳහා සූදානම් වෙන්නට පුළුවන් නම් අපිට අවශ්‍ය වෙන අභියෝගයන්ට හොඳින් මුහුණ පාන්නට කරුණු කාරණා සොයා ගැනීමේ හැකියාව ලැබෙනවා සහ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන්නු ජාතියක් බවට පත්වීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒ බවත් මතක් කරමින් අපිට කල් වේලා එළඹිලා අදට සිව්දෙසෙන් සමුගෙන යන්නට අදත් ප්‍රවෘත්තියෙන් විග්‍රහ කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක ස්තුති අදත් පැමිණීම පිළිබඳව. ප්‍රේක්ෂක ඔබට අදට සමුදෙන්නේ නැවතත් ඔබ හෙට හමු වන බලාපොරොත්තු වෙන ලෝකයේ පිළිබඳව අපි හෙටත් තොරතුරු දැනගනිමු. සුබ දවසක්.